තවද එකවරක් මරණයත් ඉන්පසු විනිශ්චයත් මනුෂ්‍යයන්ට නියමව තිබෙන්නාක් මෙන්ම බොහෝ දෙනෙකුගේ පව් උසුලන පිණිස එකවරක් පූජා වූ ක්‍රිස්තුස් වහන්සේත් උන්වහන්සේගේ ඊම බලා සිටින්නන්ට ගැලවීම පිණිස පාපය නැතුව දෙවැනි වර ප්‍රකාශ වන සේක. ආමේන්. ස්වාමීන් වහන්සේට ස්තුති වේවා. උන්වහන්සේගේ වචනේ පෙත්‍රෝ නාමයේ 27 අපි කියුවේ එතන කියන තවද එකවරක් මරණයත් ඊර්ෂ්වාසු විනිශ්චයත් මනුෂ්‍යයන්ට නියමව තිබෙන්නාක් මෙන්ම බොහෝ දෙනෙකුගේ පව් උසුලන පිණිස එකවරක් උදා වූ ක්‍රිස්තුස් වහන්සේත් උන්වහන්සේගේ ඊම බලා සිටින්නන්ට ගැලවීම පිණිස පාපේ නැතුව දෙවනි වර ප්‍රකාශ වනසේක. මේක අපිට වැදගත්ම වචනය තමයි ඉහත පදේ කියනවා තවද එකවරක් මරණයත් ඉන්පසු විනිශ්චයත් මනුෂ්‍යයන්ට නියමව තිබෙන්නාක් මෙන්. එහෙනම් මේ ලෝකෙ ඉපදුනා වූ හැම මිනිසෙකුටම එකවරක් මරණයත් ඊට පස්සේ විනිශ්චයත් නියමව තිබෙනවා කියලා දේ වචනේ කියනවා. එහෙනම් මිනිසයන්ට මරණයයි විනිශ්චයයි දෙවියන් වහන්සේ විසින් නියම කරලා තියෙනවා. ඒක වෙනස් කරන්න බෑ කිසිම දෙයකට. දැන් මේ හිතන්න දැන් අපේ ලංකාවේ ආගම් කීපයක් තිබෙනවා. බෞද්ධ හින්දු ආගම්. ඒක දැන් මේ අදහස් මම මේක කියන්න. මේක කියනවා දැන් මරණින් මතු. ඒ කියන්නේ දැන් මේ වචනයට අනුව මෙතන කියන අපිට ආය කියන්නේ ඉපදුණු මිනිස්සයාට මැරෙන්නයි ඒ මැරුණාට පස්සේ එකම එක විනිශ්චයකුයි විතරයි තියෙන්නේ කියලා. එහෙනම් අපි ඒ අනිත් ආගම් වලට අනුව මම ඒවා එලා දකින්න නෙමෙයි ඒ වගේ සන්දර්භයට අනුව ඒ වගේ කියලා තියෙන දෙයට අනුව මිනිස්සයා මරණින් මතු ඉපදී සංසාරේ යනවා කියන අදහස. ඒකට වෙනත් හින්දු ධර්මයට අනුව හත් සැරයක් මිනිස්සයා ඉපදිලා හත්වෙනි සැරේ මහා බ්‍රහ්මන් සමග එකතු වෙනවා කියන අදහස තමයි හින්දු ධර්මයේ තිබෙන්නේ. එතකොට බෞද්ධ දර්ශනය අනුව පරක් පෙරක් නොපෙනෙන මහා සංසාරික කළ දේවල ප්‍රතිඵල ලැබෙමින් මිනිසයා තෘෂ්ණාව නැත්නම් ආසාව නිසා ඉපදී ගිහින් අවසානයේ ආසාව නැති කරපු දවසේදී නැත්නම් තෘෂ්ණාවේ නිදාස් වෙච්ච දවසේදී එයා නිවන නැත්නම් එයා නිදාස් වෙනවා. එයා ආය උපදින්නේ නැති තත්ත්වයටපත් වෙනවා. මොකද බෞද්ධ ආගමේ අදහස ඉපදීම දුකක් කියන අදහස තිබෙන නිසා. හරි අපි ඉදිරියට යමු. එතකොට දැන් බෞද්ධ ආගම ගැන ගත්තාම ඒක අපිට ඉතාම හොඳ දර්ශනයක්. ඒ කියන්නේ මේ සමාජයේ මිනිසයන්ට ඉතා යහපත් ජීවත් වෙන්න පුළුවන් හොඳ සමාජයක් ගොඩනගන්න මේ බෞද්ධ දර්ශනය ඉතාම වැදගත්. ඇයි? ඒක කියනවා සතෙකුට පවා හානියක් කරන්න එපා. හැම කෙනෙකුටම මෛත්‍රිය කරන්න. ඉතින් ඒක තමයි අලංකාරමදී. ඉතින් සතෙකුගේ ප්‍රාණයවත් නැසන්නේ නැති මිනිසයා තව කෙනෙකුගේ නැත්නම් තමාගේ සහෝදර මිනිසයාගේ නැත්නම් තමාගේ ස්වරූපයේ මේ අනිත් මිනිසයාගේ නැත්නම් මනුෂ්‍ය සංඝාතයේ තව කෙනෙකුගේ ජීවිතය විනාශ කරන්නේ නැහැ. ඒක තමයි බෞද්ධ ධර්මයේ තියෙන උතුම්ම නැත වටිනාම ඉගැන්වීම. ඉතින් මිනිස්සු නැත්නම් මේ ධර්මයට අනුව ජීවත් වෙනවා නම් බෞද්ධ ධර්මයට අනුව ජීවත් වෙනවා නම් මිනිස්සුන්ට මේ පොළවේ සමාජය ඊටාම යහපත් තැනක් කරන්න පුළුවන්. හැබැයි මරණින් මතු බලාපොරොත්තුව ගැන අපිට දේ වචනේ කියනවා මොකද්ද කියන්නේ? එකවරක් ඉපදීමත් එකවරක් විනිශ්චයට හැම මිනිසෙක්ම දෙවියන් වහන්සේ විසින් නියම කළා ඉන්නේ. එහෙනම් අපිට මරණින් මතු අපි ඉපදී යනවා කියන එක ගැන අපිට එකග වෙන්න බෑ. මොකද අපේ ධර්මයට අනුව. ඒ වගේම ඒ තෘෂ්ණාව අනුව ඒ විදිහට ඉපදිමින් සංසාරයක ගමන් කරනවා කියන එක අපිට හිතුණු ධර්මයට අනුව අපිට එකග වෙන්න බෑ. හැබැයි අපි බෞද්ධ ආගමේ තිබෙන ඒ යහපත් සමාජ මොනවාද හොඳ අදහස් වලට අපි එකග වෙනවා යටත් වෙනවා. ඒක ඉතාම හොඳයි. අපේ රට තුළ ඒක වර්ධනය වෙන්න අවශ්‍යයි. හරි අපි ඉදිරියට යමු. දැන් මේ බුදුදහමෙන් අපිට උගන්වන දෙයක් තියෙනවා. ඒ තමයි ඒක කියවෙන බුදුදහමේ කියවෙන මම මේක කතා කරලා ඉදිරියට එනවා. බුදුදහමේ කියවෙන ප්‍රධාන සත්‍යයන් හතරක් තියෙනවා. ඒ සත්‍ය තමයි ඒක චතුරාර්ය සත්‍ය කියලා තමයි හඳුන්වන්නේ. මේ චතු කියලා කියන්නේ හතර. ඒතර මේ සත්‍යයන් හතරේදී පළවෙනි එක තමයි දුක. ඒගාවට දුක්ඛ සත්‍ය. ඒ වගේම දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා කියලා කියන දුකෙන් නැත්නම් දුක්ඛ සත්‍ය දුකෙන් මිදීම දුකෙන් මිදෙන මාර්ගය. මෙන්න මේ විදියට අපිට දීලා තිබෙනවා මේ යහපත් ධර්මය නැත්නම් මේ අදහස් හතරක්.
ඒතර මේකෙන් අපිට කතා කරනවා ඒ චතුරාර්ය සත්‍ය තුල තමගේ ජීවිතය හදාගන්න කෙනා ආර්ය අෂ්ටාංගික මාර්ගයකට ඇතුළු වෙනවා. මොකක්ද අටකට? යහපත්, සම්මා දිට්ඨි, සම්මා වායාම, සම්මා සංකප්ප, සම්මා ආජීව, සම්මා සති, සම්මා වායාම නේද? ඒ හොඳයි ඔක්කොම සම්මා කියලා කියන්නේ හොඳයි. හොඳ කතාවක්, හොඳ හැසිරීමක්, හොඳ දැක්මක්. ඒ යහපත් ජීවිතයක් ගත කරන්න ඒ ධර්මයේ තුලින් මිනිස්යන්ට ඉතාම හොඳ අවස්ථාවක් දීලා තිබෙනවා. ඒ වගේම ඒ ධර්මයට ඇතුළු වෙන මනුස්සයා සෝවාන්, සකුද්දාගාමි, අනාගාමි, අරහත් කියන මේ මාර්ගඵලවලට, මේ මාර්ගඵල වලින් කතා කරන්නේ හිත පිරිසිදු කර ගැනීම. තමා විසින්ම තමාගේ සිත පිරිසිදු කර ගන්නවා අර තෘෂ්ණාවට නොයන. මොකද බුදුදහමේ ප්‍රධාන ඉගැන්වීම තමයි මනුෂ්‍යයාගේ හදවතේ තෘෂ්ණාව ඇති වෙනකොට ඒ තෘෂ්ණාව කර්මන කොටගෙන නැවත උපතක් නැත්නම් නැවත භාවයකට ඇතුළු වෙනවා කියන එක. එහෙනම් අපිට දීලා තිබෙන නැත්නම් මේ බුදුදහම තුළින් බෞද්ධ ධර්මයෙන් අපිට ගන්න පුළුවන් හොඳම දේ තමයි ඒ චතුරාර්ය සත්‍ය තුළින් ආර්ය අෂ්ටාංගික මාර්ගයට ඇතුළු වෙන මනුෂ්‍යයා යහපත් දිවි පෙරත මේ පොළවේ ගත කළා අනිත් මනුෂ්‍යයාට සමාජයට යහපතක් කරන්න පුළුවන්. ඒක මේ දහම තුලින් ඊටමනාව කතා කරනවා. ඉතින් අපේ රට බෞද්ධ රටක් කියලා කියනවා. ඉතින් අපිට බෞද්ධ සහෝදර සහෝදරියන් ඉන්නවා. අපේ පවුල්වලම බෞද්ධ අය ඉන්නවා. ඉතින් අපි ඒ අයත් එක්ක එකතු වෙලා දෙවියන් වහන්සේගේ සත්‍යතාවය අපි වුන්ට sannivedanaya කරනවා. ඒ ආගමෙන් අපිට ගන්න තියෙන යහපත්දී අපි අරගෙන අපේ ආගමේ තිබෙන ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේ, උන්වහන්සේ මැවුම් කරුවාණන් වහන්සේ, උන්වහන්සේ මැවිල්ල බැවින් අපි උන්වහන්සේ මැවුතනන් වහන්සේ බැවින් අපි උන්වහන්සේ මැවිල්ලට නොව උන්වහන්සේට නමස්කාර කරන සෙනඟ. ඒ වගේම උන්වහන්සේ ඒ පෞකාර මනුෂ්‍යයන් නැත්නම් අර අකුසල කර්මය නැත්නම් තෘෂ්ණාව තුළින් ඇතිවෙන අකුසල කර්ම වල ප්‍රතිඵලය ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කල්වරි කන්දේදී කුරුසියේදී ගෙවලා අවසන් කරා. ඒ ගෙවීම කරනකොටගෙන අපි ඒ උන්වහන්සේගේ පූජාව බෞද්ධ, කිතුණු, හින්දු ඕනම කෙනෙක් මේ උන්වහන්සේව විශ්වාස කරනවා නම් මැවුම් කරුවාණන් වහන්සේව විශ්වාස කරනවා නම් උන්වහන්සේ දුන්නා වූ ඒ නොමිලේ දුන්නා වූ ඒ නිදහස්කමට පාපයට කමාව ලබා ගන්නවා නම් ඔහුට ඇයට ඇය විසින් නැත්නම් ඔහු විසින් මේ පොළවේදී ඉවත් කරගන්න හදන තෘෂ්ණාවෙන් මිදෙන්න උන්වහන්සේ ශක්තිය දෙනවා. ඒ නිසා තමයි උන්වහන්සේගේ අපි අදහනකොට විශ්වාස කරනකොට අපේ සියලු පාප වලට උන්වහන්සේ කමාව දීලා අපව අලුත් කරලා අපව නැවුම් කළා අලුත් උපතක් හැටියට අපව නැවත උන්වහන්සේ උත්පාදනය කළා. උන්වහන්සේගේ ශුද්ධාත්මයන් වහන්සේව අප තුළට උන්වහන්සේ වෙනවා. හලෙලූයා. එවිට අපි උන්වහන්සේගේ මාලිගාව බවට පරිවර්තනය වෙනවා කියලා. අන්න දැන් අපිට පුළුවන් මේ ලෝකේ පාපයෙන් මිදිලා ඉන්න. ආමේන්. හලෙලූයා. ඒ නිසා අපිට මේ ලෝකේ පාපයෙන් මිදිලා ස්වාමීන් වහන්සේ සමග සුද්ධව ධර්මිෂ්ඨව මේ පොළවේ ගත කරන්න පුළුවන්. ඒක බෞද්ධ, කිතුණු, හින්දු ඕනම කෙනෙකුට පොදුවේ දෙවියන් වහන්සේ වඩා ගන්න පුළුවන් හොඳම අවස්ථාව. මොකද අපි හැමෝම දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් හදපු දෙවියන් වහන්සේගේ දරුවෝ හැටියට තමයි උන්වහන්සේ සැලකන්නේ. හරියට අපි ඉදිරියට යමු. ආදම් පව් කරා. දැන් අපි කතා කරන මේ මනුෂ්‍ය සංගතියේ ආරම්භකයා වෙච්ච ආදම් පව් කරා. ඒ වගේම ආදම්ගේ පාපේ නිසා මේ මුළු මහත් මිනිස් සංගතියම මේ පාපේ නැත්තම් මේකේ දඩුවමක් ඇටියට හැම මිනිසෙක්ම මරණයට පත් වෙනවා. ඒ වගේම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුලින් අපි හැමෝම නැවත නැගිටින්න යනවා. ආමෙන්. අපි සංසාරයකට අපි ඇතුළු වෙන්න යන්නේ නැහැ. අපි නැවත ඉපදෙන්න යන්නේ නැහැ. මේ හිටිය ඔබම මාම මරුණට පස්සේ අපි උන්වහන්සේ සමග සදා කාලයකට ජීවත් වෙන්න යනවා. උන්වහන්සේ නොආදා, උන්වහන්සේව අවිශ්වාස කොට, උන්වහන්සේව ප්‍රතික්ෂේප කරන මිනිසයන්ට මේ පොළවේදී මරණයටපත් වෙලා සදාකාල නිරයට යන්න සිදු වෙනවා. ඒ විනිශ්චයන් දෙක ගැන තමයි මම අද ඔබ සමග කතා කරන්න යන්නේ. ඉතින් ඔබ මම අපි ආගමකට ධර්මයකට අයත් වෙලා ඉන්න පුළුවන්. හැබැයි අපි ක්‍රිස්තුස් වහන්සේ අපිට කියලා තිබෙන මේ සත්‍යතාවය අපි අහලා විශ්වාස කරොත් උන්වහන්සේ ඔබ බලාපොරොත්තු වෙන ඔබගේ ධර්මයේ තුලින් ඔබ බලාපොරොත්තු වෙන දෙයට නැත්නම් ඒක සාක්ෂාත් කරගන්න උන්වහන්සේ ඔබට අවස්ථාව දෙන දෙවියන් වහන්සේ. මොකද හැම කෙනෙක්ම දෙවියන් වහන්සේගේ දරුවෝ නිසා
උන්වහන්සේ යහපත් දේ කරන්න අපිට හැකියාව දෙන යහපත් දේ කරන්න අපිට උගන්වන දෙවියන් වහන්සේ කෙනෙක් හැටියට උන්වහන්සේ ඔබටයි මට උදව් කරනවා. ඒ උදව්ව අපි ලබන්න නම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තමන්ගේ ගැලවුම් කරුවාණන් වහන්සේ හැටියට පිළිගත යුතුමයි. ආමෙන්. හලෙලූයා. ප්‍රශංසා වේවා. 1 කොරින්ති 11 වෙනි පරිච්ඡේදයේ 31 වෙනි පදය. 1 කොරින්ති 11:31 වෙනි පදය. 1 කොරින්ති 11:31 ඉක්මනින් කියවන්න. 1 කොරින්ති 11:31 අපි අපම විමසමු නම් අප විනිශ්චය කරනු ලබන්නේ නැත. ඔව්. තව කියවන්න. නමුත් අප විනිශ්චය කරනු ලබන කල ලෝකයා සමග වරදටපත් නොවන පිණිස ස්වාමින් වහන්සේගෙන් දඬුවම් ලැබමුව. එබැවින් මාගේ සහෝදරයන්. ඔව්. හරි. ඒ ඇති ස්තුතියි. එතන කියනවා නමුත් අපි අපම විනිශ්චය කරනු ලබනවා නම් අපිව විනිශ්චය කරන්නේ නැහැ කියලා. මෙන්න දැන් මම ඔයාලත් එක්ක කතා කරන්න යන අදහස තමයි අපි නැත්නම් මේ වර්තමාන හිතුණු ස්වභාවයේ ජීවත් වෙන ඔබයි මායි දෙවියන් වහන්සේ විසින් විනිශ්චයකට ලක් කරන්නේ නැහැ. ආමේ සන්තෝෂයිනේ. කතුඩුනේ. ඇයි ආත්ම දෙවියන් වහන්සේ විනිශ්චය කරන්නේ නැහැ. අපි මරුණාට පස්සේ උන්වහන්සේ වෙතට අපේ ආත්මය යනවා. ඒ කියන්නේ මමම එතෙන්ට යනවා. අපි මෙතෙන්ට යනවා. ශරීරය මේ පස් වෙනවා, අලු වෙනවා, දූවිලි වෙනවා. හැබැයි උන්වහන්සේගේ දෙවන පැමිණීමේදී උන්වහන්සේගේ අර හොරණෑනාදේ, උත්තම දේවදූතයෙකුගේ මහා හොරණෑනාදේ වෙලාවේ මලවුන්ට ඒ හඬ ඇහිලා ඒ ශරීර නැවත නැගිටින්න යනවා. මහිමවත් ශරීර ලෙස. දැන් අපිට දඩුවමක් නැහැ. එහෙනම් ස්වාමීන් වහන්සේට ස්තුති වේවා. මම දඩුවම ගැන කියන්න. මෙන්න මේකයි ඒක වෙන්නේ. අපි ඉදිරියට යමු. මෙතන කිව්වා අපි අපවම විනිශ්චය කරනවා නම් අප දඩුවමටපත් කරන්නේ නැහැ. එහෙනම් මේ පොළවේදී ඔබටයි මටයි දෙවියන් වහන්සේ අවස්ථාව දීලා තියෙනවා අපිවම විමස ගන්න. ආමෙන්. හෘද සාක්ෂි අපේ කතා කරනවා. අපිට විවස්ථාවක් තියෙනවා. දේවචනේ කිව්වා මේ විවස්ථාව ගල් පුවරුවේ මැටි පුවරුවේ නෙමෙයි ලියලා තියෙන්නේ. සුද්ධාත්මයන් වහන්සේ කර්ණ කොටගෙන ඒක දැන් අපේ හදවත් වල ලියලා තියෙන්නේ. ඉතින් අපි පාපයක් වරදක් කරන්න හිතන හැම වෙලාවකම මේ ආඥා විවස්ථා කඩ කරන්න උත්සාහ කරන හැම මොහොතකම අපේ හෘද සාක්ෂිය නැවත පිහිටුවලා තිබෙන බැවින් ඒක අලුත් වෙලා තිබෙන නිසා අපිට දැනෙන්න යනවා අපි කරන වරද ගැන පාපය ගැන බරපතලකම. මොකද උන්වහන්සේගේ වචනේ කෝ සුද්ධාත්මයන් වහන්සේ පැමුණාම පාපය ගැන විනිශ්චය ගැන අපිට උන්වහන්සේ අඟවලා දෙනවා. පාපය ගැන විනිශ්චය ගැන ධර්මිෂ්ඨකම ගැන අපිට උගන්වනවා උන්වහන්සේ. ආමෙන්. ඉතින් උන්වහන්සේ අප තුළ සිටින නිසා අපි වරදක් පාපයක් කරන්න යනකොට අපිට ඒක දැනෙනවා. අපි දැන් සාමාන්‍යයෙන් කිතුණු සභාවල් පුරුදු වෙලා ඉන්නවා. සුද්ධ සාභාවිකම ගන්න දවසට විතරක් අර අල්තාරය ළඟට ගිහිල්ලා මුහුණු ටිකක් ඇඹුල් කරගෙන දුක් මුසු ලීලාවෙන් අපි සුද්ධ සාභාවිකමට සූදානම් වෙනවා අනේ ස්වාමීනි කියලා. ඉතින් ඒක ඒලාට විතරක් පසුතැවිලි වෙන එක නෙමෙයි. පසුතැවිලි කියන්නේ දිනපතා දෛනිකව ඒ මොහොතේම අපි දෙවියන් වහන්සේ ඉදිරියේ නිවැරදි වෙන්න ඕන. හලෙලූයා. මම උදාහරණයක් කියන්නම්. බොරුවක් කියනවා. හිතුවේ නැහැ කියන්න ඕනි කියලා. ඒ බොරුව හිටපු ගමන් කියන්න උනා. කිව්වට පස්සේ නැවත සුද්ධ සාභාවිකම ගන්න දවසේ නිකන් අර දන ගහන තැනට යනකම් ඉන්න ඕනද? පසුතැවිලි වෙන්නේ නැහැ. ඒ මොහොතේම අපිට කියන්න පුළුවන් ස්වාමීනි මට සමා වෙන්න මගෙන් වරදක් සිදු වුණා. බොරු කීම පාපයක්. ඔබ වහන්සේ ඒක කරන්න එපා කියලා තියෙනවා. මගෙන් ඒක සිදු වුණා. අනේ ස්වාමීනි මට සමා වෙන්න. අන්න අපි අපවම විනිශ්චය කරගන්නවා. එතකොට උන්වහන්සේගේ වචනේ කිව්වා තමාවම විනිශ්චය කරන මිනිසයා වරදටපත් කරන්නේ නැහැ. හලෙලූයා. අන්න ඔව් ස්වාමීන් වහන්සේගේ රාජ්‍යයට යනවා. කිසිම විනිශ්චයක් වෙන්නේ නැතුව. ආමෙන්ද? ආමෙන්. හරි අපි ඉදිරියට යමු. දේශනාකාරයා 12 වෙනි පරිච්ඡේදයේ 14. දේශනාකාරයා 12 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදය. මක්නිසාද යහපත් වේවා නපුරු වේවා සියලු ක්‍රියාද සියලු රහස් වේද දෙවියන් වහන්සේ විනිශ්චයට පමුණුවන සේක. ආමේන්. ස්වාමීන් වහන්සේ වචනේ කියන මක්නිසාද යහපත් වේවා
නපුරු ඒවා සියලු ක්‍රියාද සියලු රාස් දේද දෙවියන් වහන්සේ විනිශ්චයට පමුණනසේක. අපේ හදවතේ ඇතුලේ සැඟවිලා තිබෙන නපුරු දේ මොකද්ද? යහපත් දේ මොකද්ද? දෙවියන් වහන්සේ දන්නාසේක. උන්වහන්සේ අපේ හදවත ඇතුලේ තිබෙන ඒ සියලු දේ සහ ඒ සියලු ක්‍රියාවල් දෙවියන් වහන්සේ විනිශ්චය කරන දෙවියන්. එහෙනම් හැම මොහොතකම ඔබයි මායි මේ පොළවේදී විනිශ්චයට ලක් වෙනවා. මොකද විනිශ්චයකරුවාණන් වහන්සේ වාසය කරන්නේ ඔබ තුල මා තුල. ඒ නිසා අලුත් විනිශ්චයක් අපිට දෙන්න අවශ්‍යතාවයක් නැහැ. අපි ජේසුස් වහන්සේගේ දෙවන ඊමේදී උන්වහන්සේ සම්බ වෙන්නට වලාකුළු මැදට යන්නේ අපි කළා වූ යහපත් දේවලට ප්‍රතිඵල ලබන්න මිසක් අල්ලලා නිරේට දාන්න නෙමෙයි. ආමෙන්ද? ආමෙන්. මොකද හේතුව අපි නිරේට දාන්න අවශ්‍ය නම් ජේසුස් වහන්සේගේ දෙවන පැමිණීමේදී ඔබයි මායි නැගිටින්නේ නැත. මොකද ජේසුස් වහන්සේ තමන්ගේ ගැලවුම් කරුවාණන් වහන්සේ ඇටියට මේ නොගත් අය මේ ළඟදී සිද්ධ වෙන්න යන ජේසුස් වහන්සේගේ දෙවන පැමිණීමේදී නැගිටින්නේ නැත. ඒ අය උන්වහන්සේගේ අවසාන විනිශ්චය වන සුදු සිංහාසන විනිශ්චය දක්වාම ඒ ආකාරයෙන්ම ඒ ආත්ම පාතාලයේ ගැඹුරු වලේ දඩුවම් සහිතව තබලා තිබෙනවා. ශරීර මෙහි කුණු වෙලා, පස් වෙලා, දූවිලි වෙලා, අළු වෙලා. හැබැයි අවසාන විනිශ්චය දවසේදී මේ ශරීර නැගිටිනවා කියලා කියනවා සදාකාල නීචකමට යන පිණිස. එහෙනම් උන්වහන්සේගේ වචනයට අනුව මැරෙන මනුෂ්‍යයා යේසුස් වහන්සේ අත්හැරලා මැරෙන මනුෂ්‍යයා තමාගේ ආත්මය ඒ වෙලාවෙම ෂේවලයට යනවා. නැත්තම් පාතාලයට යනවා. ඒ පාතාල ගැඹුරු වලේ ඔහුගේ ආත්මය සදාකාලයකට දුක් විඳිනවා. හැබැයි උන්වහන්සේගේ දෙවන පැමිණීම නෙමෙයි සමාවෙන්න. උන්වහන්සේගේ අවසාන විනිශ්චය ඒ සුදු සිංහාසන විනිශ්චයේදී මෙන්න මේ හැම ආත්මයක්ම එයාගේ ශරීරය නැවත උන්වහන්සේට දෙන්න යනවා. අර පාතාල වලේ ගැඹුරේ දුක් විඳින, පිපාසයෙන් දුක් විඳින, වේදනාවෙන් දුක් විඳින ඒ ආත්මයට අපට යේසුස් වහන්සේ එන දවසේදී ශරීරය මහිමාන්විත ලබා දෙනවා. මෙන් ඒ ඒ ආත්ම වලට මේ ඒ අයගේ ශරීරය නැවත උන්වහන්සේ ලබලා දෙන්න යනවා. සදාකාලික වේදනාව විඳින පිණිස. ඉතින් ඔබටයි මටයි මුලින් අපි කියුවා වගේ අපට එක මරණයකුත් එක විනිශ්චයකුත් පමණයි මනුෂ්‍යයන්ට තිබෙන්නේ. හාලෙලූයා. දේවචනේ කිව්වා ඒක මනුෂ්‍යයන්ට දෙවියන් වහන්සේ විසින් නියම කළා තිබෙනවා. ආයෙ වෙනස් කරන්න බෑ. වෙන කිසිම ධර්මයකට කිසිම ආගමකට ඒක වෙනස් කරන්න බෑ. මනුෂ්‍යවම වූ මේ ලෝකයේ විශ්වයේ තනපු සාදපු දෙවියන් වහන්සේ ප්‍රකාශ කරනවා නම් මනුෂ්‍යයාට එක මරණයක් සහ එක විනිශ්චයක් කියලා ඒක වෙනස් කරන්න මොන ජාගතියකටවත් බෑ. ආමෙන්. හාලෙලූයා. ඒ නිසා ඔබටයි මටයි අපිට එක විනිශ්චයක් සහ එක මරණයක් පමණයි ඇති. ඒ නිසා කිතුරු ඔබ සදාකාල විනිශ්චයට නැත්තම් යන්නේ නැහැ. සදාකාල දඩුවමට යන්නේ නැහැ. ඔබටයි මටයි උන්වහන්සේ අවස්ථාවක් දීලා තියෙනවා. ජේසුස් වහන්සේගේ පැමිණීම ඔන්න මෙන්න දැන් සිදු වෙන්න ලබයි. අපේ ජීවිත සාද ගන්න. දවස ගානේ පසුතැවිලි වෙන්න. වරදවල් පාපවල් සිදු වෙන හැම මොහොතකම සමාව ගන්න. සිතින් වචනයෙන් ක්‍රියාවෙන් දෙවියන් වහන්සේට විරුද්ධ කරන හැම වරදකටම හැම පාපයකටම එම මොහොතේම පසුතැවිලි වෙන්න. බැරිම වුණොත් රාත්‍රී නිදා ගන්න යනකොට උන්වහන්සේට කියන්නේ අනේ ස්වාමිනී මට සමාව දෙන්න. ඊට දවසේ මාව අලුත් මිනිසෙක් හැටියට නැගිටවන්න කියලා. ආමෙන්. ඒ විදිහට තමයි අපි විනිශ්චයට ලක් වෙන්නේ නැතුව අපි අපවම විමසාගෙන අපි අපවම විනිශ්චය කරගෙන අලුත් නැත්නම් සුද්ධ ධර්මිෂ්ඨ නොකලල් මනුෂ්‍යයන් හැටියට යේසුස් වහන්සේගේ දෙවන පැමිණීමට සූදානම් වෙන්නේ. ආමෙන්. හalleluya. ඊගව බයිබල් පදේ අපි කියවමු මාතේයු 12 වෙනි පරිච්ඡේදයේ 36. මාතේයු 12 වෙනි පරිච්ඡේදයේ 36. තවද මනුෂ්‍යයන් කියන්නා වූ සියලු නිෂ්ඵල වචන ගැන විනිශ්චය දවසේදී උන්වහන්සේ උත්තර දෙන්න වෙන්නේ යයි නුඹලාට කියමි. මක්නිසාද නුඹේ වචන වලින් නුඹ නිදොස් කරනු ලබන්නේය. නුඹේ වචන වලින් නුඹ වරදටපත් කරනු ලබන්නේ යයි කීසේක. ඔන්න භයානකකම තේරෙනවද? මේකට ඕන විදිහට අසුරවන්න බෑ. මේ පොළවේදී. මේ වචනයට අනුව දෙවියන් වහන්සේ අපිට එක කටක් දීලා කන් දෙකක් දීලා තියන්නේ ඇයි? ගොඩක් අහලා චුට්ටක් කතා කරන්න. ආමෙන්. ස්වාමීන් වහන්සේට ස්තුති වේවා. ඉතින් මේකේදී මේ මුඛය ඇවිල්ලා දෙවියන් වහන්සේ ලෝකෙම ඇවි වචනේ යේසුස් වහන්සේ වාක්‍යයන්ෝ. යෝහන් පොතේ කියනවා. උන්වහන්සේ වාක්‍යයන්ෝ.
එතන මේ වචනය නැත්තම් කතා කිරීමේ හැකියාව දෙවියන් වහන්සේට මෙන් අපිටත් උන්වහන්සේ දීලා තියෙනවා. සත්තුන්ට කතා කරන්න බෑ. ඉතින් මිනිස්යන්ට දෙවියන් වහන්සේ කතා කිරීමේ හැකියාව ඒ ස්වරූපේ දීලා තිබෙනවා. ඒ නිසා මේ දෙවියන් වහන්සේ දීපු මුඛය අපට ඕන විදියට පරිවර්තනය කරන්න බෑ. ඒක නැත්තම් හරවන්න බෑ. එහෙට මෙහෙට අර කියලා නේද මේ දිවේ ඇටකොටු නැති හින්දා ඒක හැම පැත්තටම හැරිලා ඕන එකක් කියනවා කියලා ඔය සාමාන්‍ය ගැමි කතාවක් තියෙනවා. නේද? එහෙම අපිට හිතුණු ඔබටයි මටයි එහෙම වෙන්න බෑ. ඒ 36 වෙනි පදේ කියනවා තවද මිනිස්යන් කියන්නා වූ සියලු නිෂ්ඵල වචන ගැන විනිශ්චය දවසේදී උත්තර දෙන්න වෙන්නෝය. අපිට උත්තර දෙන්න සිදු වෙනවා. මොනවද මේ නිෂ්ඵල වචන කියලා කියන්නේ? මම හැමදාම කියනවා නේද? ඕක නම් වෙන්නේ නැහැ, අරක නම් වෙන්නේ නැහැ. මං කිව්වනේ ඔහම වෙන්නේ නැති වෙයි කියලා. ඔයාට පිස්සුද? අනේ ඕක කරන්න බෑ. මොන පිස්සුද? මොන වැඩක්ද? හැම වෙලාවෙම බෑ. ඒක ඇදහිල්ල නැති වචන, නොඇදිරිකාර වචන. ඒ වගේම ශාප වචන. අපි ශාප වචන කියනවානේ. අපි ශාප කරන්නේ නැහැ මනුස්සයන්ට කටින්. කොහොමද අපි කියන්නේ? කියන්නේ ශාප වේවා කියලා කියන්නේ නැහැ. අපි කියන්නේ මෙහෙම. වෙන්න ඕනි. උන් නැත්තම් තමයි පුදුමේ. බලමුකෝ මොකද වෙන්නේ කියලා. වෙනකන් තමයි බලාගෙන ඉන්නේ. නේද? ඒ වගේ වචන ඇවිල්ලා අපි අර සුදු බොරුවක් හා සමාන. ඒ කියන්නේ බොරු නෙමෙයි කියන්නේ. ඒක නිකන් හදලා ලස්සනට කියනවා. එහෙම වෙන්න අපිට බෑ කියලා කියනවා. ඊගාවට මතෙව් 15 වෙනි පරිච්ඡේදයේ 19. ඉක්මනට කියවන්න. මතෙව් 15:19. මක්නිසාද නපුරු සිතුවිලි, මිනීමැරුම්, කාමමිච්ඡාචාරකම්, වෛශ්‍යාකම්, සොරකම්, බොරු සාක්ෂි කිරීම සහ අපහාස කිරීම සිතින් නික්මෙන්නේය. මනුෂ්‍යයා අපවිත්‍ර වෙන්නේ මේ දේවල් වලින්ය. නමුත් නොසේදු අත්වලින් කෑවාට මනුෂ්‍යයා අපවිත්‍ර වෙන්නේ නැතයි කීසේක. ආමේන්. දැන් මේ අපිව විනිශ්චය කරන දේවල් තමයි මම මේ ඔයාලට කියන්නේ මේවා හදාගන්න. වෙනස් කර ගන්න තමයි මම මේ කියන්නේ. දැන් මේ 19 වෙනි පදේ මතෙව් 15:19 කියනවා මක්නිසාද නපුරු සිතුවිලි කොහෙන්ද එන්නේ? හදවතින්. නපුරු සිතුවිලි, මිනීමැරීම්, කාමීත්‍යාචාරකම්, වෛශ්‍යාකම්, සොරකම්, බොරු සාක්ෂි කිරීම සහ අපහාස කිරීම සිතින් නික්මෙන්නේය. හිතලා තමයි දෙවනු අපි පාපය කරන්නේ. නේද? ඉස්සෙල්ලා අපිට හිතෙන් හිතන්න පුළුවන්. නේද? හිතලා තමයි අපි ක්‍රියාවෙන් පාපය කරන්නේ. ඉතින් දෙවියන් වහන්සේට අපි ක්‍රියාවෙන් කරත් එකයි නැතත් එකයි. අපි සිතුවිලි වලින් අපි දෙවියන් වහන්සේට විරුද්ධව ගියොත් අපි පව් කළා. නේද? ඒ හින්දා අපිට පසුතැවිලි වීමේ සිතකින් ජීවත් වෙන්න දෙවියන් වහන්සේ අවස්ථාව දීලා තියෙනවා. දෙවියන් වහන්සේ විසින් අපව විනිශ්චය කරන්න ඉඩ අරින්නේ නැතුව. හරි අපි කියවමු රෝම 2:12. රෝම දෙවනි පරිච්ඡේදයේ 12 වෙනි පදය. රෝම 2:12. එබැවින් මාගේ සුභාරංචියේ ප්‍රකාරයට දෙවියන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ලවා මනුෂ්‍යයන්ගේ රහස් විනිශ්චය කරවන දවසේදී ව්‍යවස්ථාවක් නැතුව පව් කළා වූ සියල්ලෝ ව්‍යවස්ථාව නැතුව විනාශ වන්නෝය. ව්‍යවස්ථාවක් ඇතුව පව් කළා වූ සියල්ලෝ ව්‍යවස්ථාව කරණය කොටගෙන විනිශ්චය කරනු ලබන්නෝයයි. ආමේන්. මෙතන රෝම 2:12. ඔව් ඒක මම කියවන්නම් එතන 2:12 කියනවා එබැවින් මාගේ සුභාරංචියේ ප්‍රකාරයෙන් දෙවියන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ලවා මනුෂ්‍යයන්ගේ රහස් විනිශ්චය කරන දවසේදී එහෙනම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල අපේ රහස් දෙවියන් වහන්සේ විසින් මේ හැම මොහොතකම විනිශ්චය කරනවා. ආමේන්. එහෙනම් අපිට අලුතෙන් නිරයටවත් අලුතෙන් ස්වර්ගයටවත් යන්න ක්‍රමයක් නෙමෙයි. දෙවියන් වහන්සේ විසින් අපි මේ පොළවේදී ජීවත් වෙන හැම මොහොතම විනිශ්චය කරනවා. ඒක තමයි කියන්නේ අපිට මේ පොළව දෙවියන් වහන්සේ දීලා තිබෙන්නේ අපව අපි විසින්ම විනිශ්චය කරගෙන අප විසින්ම පවිත්‍ර කරනු ලබලා අපි ස්වාමීන් වහන්සේගේ රාජ්‍යයට ඔසවා ගන්න පිණිස. එහෙනම් අපව විනිශ්චය කරන්න අලුත් විනිශ්චයක් ඕනේ නැහැ. ආමේන්. ඒක නතු අරගෙන ඔයා මෙහෙම කරාද? එහෙනම් වැරදි. ඔන්න පොත දිගෑරියා. දිගැල්ලා නම කිව්වා. මෙයා මෙහෙම කරලා තියෙනව නේද? හරියට බැලලා තියෙනව නේද? හරියට ගහලා තියෙනව නේද? එහෙම ජේසුස් වහන්සේ විනිශ්චය කරන්නේ නැහැ. ඉතින් මේ අවසාන වශයෙන් මම කියන්නම් දුෂ්ටයන්ගේ විනිශ්චය ගැනත් මම යමක් කියන්න ඕන. දැන් මම කතා කරේ ධර්මිෂ්ඨයන්ගේ විනිශ්චය ගැන. ඒ තමයි ජේසුස් වහන්සේගේ
දෙවන පැමිණීමට ඔබයි මායි සූදානම් විය යුත්තේ කෙසේද කියලා තමයි මම කතා කරේ. අපි දැන් බලමු එළිදරව් 20:12. එළිදරව් 20:12 කවුරු හරි කියවන්න. මලාවුල් ලොකු අයද කුඩා අයද සිංහාසන ඉදිරියේ සිටිනවා දුටුමි. පොද්ද දිගහනු ලැබේවේය. ජීවන පොතවල තවත් පොතක් දිගහනු ලැබීය. මලාහු තමුන්ගේ ක්‍රියා ලෙස පොත්තර ලියන දේවලින් විනිශ්චය කරනු ලැබුවෝය. හරි. එතන කියනවා අන්න මැරිච්ච අයව. ඒ තමයි යේසුස් වහන්සේගේ දෙවන පැමිණීමට ලක්ුණේ නැති අය. ඒ අයගේ ආත්ම කොහෙද තියෙන්නේ? සදාකාලික පාතාලේ. ඒ තමයි නිරයට දාන තෙක් දෙවියන් වහන්සේ විසින් ඒ ආත්ම සුරක්ෂිතව තබලා තිබෙනවා. ඒ කියන්නේ දඩුවම යටතේ තබලා තියෙනවා. දෙවියන් වහන්සේගේ අවසාන විනිශ්චයවල සුදු සිංහාසන විනිශ්චයේදී ඒ අයව අල්ලලා සදාකාල නිරයට දාන පිණිස. ඉතින් ඒ හින්දා මෙතන කියනවා තවද 12 වෙනි පදේ මලාවු ලොකු අයද කුඩා අයද සිංහාසන ඉදිරියේ සිටිනවා දුටුවේ පොද්ද දිගහනු ලැබුවේය. ජීවන පොතවල තවත් පොතක් දිගහනු ලැබුවේ. මලාවු තමුන්ගේ ක්‍රියා ලෙස පොත්වල ලියන ලද දේවලින් විනිශ්චය කරනු ලැබුවොත් අපිව පොත්වලින් ලියලා තියෙන ඒ වගේ විනිශ්චය කරන්න යන්නේ නැහැ. ආමෙන්. අපි එම මොහොතේදීම විනිශ්චයට ලක් වෙනවා. අපිට උන්වහන්සේ දෙවන පැමිණීමේදී ඔබවයි මාවයි ඔසවා ගන්නු ලබන්නේ විනිශ්චය කරන්න නෙමෙයි. ඔබටයි මටයි මේ පොළවේදී කරපු යහපත් දේවල් වලට ප්‍රතිඵල දෙන්න පිණිස. ආමෙන්. අපිට උන්වහන්සේ ඔටුන්නක් දෙන්න යනවා. ඒ ඔටුන්න අපි අරගෙන ස්වාමීන් වහන්සේගේ පාමුල තබලා උන්වහන්සේට නමස්කාර කරන්න යනවා. හalleluya. ඒ ඔටුන්න නැත්නම් අපි මහා අසරණ වෙනවා. නේද? ඒකට මම ඒක කියන්න කලින්, ඒ කියන්නේ මේ දුෂ්ට අයගේ මලුන්ගේ නැගිටීම කියන්න කලින් මට තව එකක් කියන්න ඕනේ. ඒ තමයි 1 කොරින්ති 3:15ත් අපි කියලා මෙතෙන්ට යමු. 1 කොරින්ති 3:15. යම් කෙනෙකුගේ කර්මාන්තයේ දිවියන්නේ නම් ඔහු අලාභ වන්නේ. නමුත් ඔහුම ගැලවෙන්නේ ඒ ගිනි මැදින් ගැලවුණාක් මෙන්නේ. ඔන්න අලංකාර වචනය. මොකද්ද කියන්නේ? 1 කොරින්ති 3:15 තමයි අපි මේ බලන්නේ. යම් කෙනෙකුගේ කර්මාන්තයේ දැවි යන්නේ නම් ඔහුට අලාභ වන්නේ. නමුත් ඔහුම ගැලවෙන්නේ ඒ ගිනි මැදින් ගැලවුණාක් මෙන්නේ. මේ වචන ගැන ටිකක් හිතලා බලුවද? යම් කෙනෙකුගේ කර්මාන්තය දැවිලා යනවා නම් ඔහුට අලාභ වෙනවා. මොකද මේ කර්මාන්තය කියලා කියන්නේ? කර්මාන්තය කියලා කියන්නේ මේ පොළවේදී මේ ලෝකේදී ඔබ මා විසින් ඇදහිල්ලෙන් ගොඩ නැගුවා වූ දේවල්. ආමේන්. දෙවියන් වහන්සේ තුල අපේ ඇදහිල්ල. දෙවියන් වහන්සේ තුල අපි කළා වූ යහපත් දේවල්. හොඳ දේවල්. ඉතින් මේක දේවචනේ කියනවා යම් කෙනෙකුගේ කර්මාන්තයේ දැවි යන්නේ නම් ඔහුට අලාභ වෙන්න යනවා. මොකද මේ දැවීම? පිච්චෙනවා කියලා කියන්නේ නිරය ගැනද? නැහැ. අපි විනිශ්චය වන නැත්නම් අපි සෝදිසි කරන මොහොතේදී මේ පොළවේදී ඔබවයි මාවයි හැම මොහොතකම සෝදිසි කරනවා දෙවියන් වහන්සේ විසින්. යක්ෂය ඔබවයි මාවයි පරීක්ෂා කරනවා හැම මොහොතකම නපුරෙන්. දෙවියන් වහන්සේ අපව නපුරෙන් පරීක්ෂා කරන්නේ නැහැ. දෙවියන් වහන්සේ අපව සෝදිසි කරනවා ඉන්න තැනින් තවත් ටිකක් ඉහළට ගන්න. ආමෙන්. ඇදහිල්ලෙන් තවත් පියවරක් උඩට ගන්න දෙවියන් වහන්සේ අපව සෝදිසි කරනවා. අපි වැටෙනවාද කියලා බලනවා. අපව තවත් ශක්තිමත් කරනවා. මෙන්න මේ අපේ ඇදහිල්ල හැම මොහොතකම සෝදිසි වෙන වෙලාවේදී අපි අපේ කර්මාන්තය දැවෙන එකක් නම් දේවචනේ කියන ඒක ලී වලින් ඒක දඬු වලින් නැත්නම් තුන වලින් පිදුරු වලින් අපි ගොඩනගලා තිබ්බොත් එහෙම හරියට පිච්චිලා යන දේවල් අපි ඇදහිල්ලෙන් අපි වැටිලා යන විදියට අපි ජීවත් වුණොත් ඔහුට අලාභ වෙනවා. අපේ කර්මාන්තය අපි ගොඩනගාගත්ත දේ ඇදහිල්ලේ ස්වාමීන් වහන්සේලා ගොඩනගාගත්ත ඇදහිල්ල රම්මෙන් පවිත්‍ර වෙන්න ඕනේ. ඒක අනර්ග ගල් හා සමානව. ඒ කියන්නේ කොච්චර මේ පොළවේදී ගින්දර ආවත් කොච්චර ප්‍රශ්න කම්කටොළු වලට මුහුණ දුන්නත් අපි ඇදහිල්ල සෙලවෙන්නේ නැත්නම් උන්වහන්සේ කියන ඔහුට ඒක මහා ලාභයක්. එදා දවසේදී උන්වහන්සේගේ දෙවන පැමිණීමේදී අපිට උන්වහන්සේ ඔටුනු දාන්න යනවා. ආමෙන්. එහෙනම් අපේ කර්මාන්තය දැවි යන මේ පොළවේදී අපි ගොඩනගා ගන්න මේ ඇදහිල්ල අනික මම මෙහෙම දෙයක් කියන්නම්. අපේ ඇදහිල්ල වර්ධනය වෙන්නේ අපිට පරීක්ෂාවොත් විතරයි.
අපිට හැම දෙයක්ම යහපත්ව තියෙනකොට අපි දෙවියන් වහන්සේව වර්ධනය වෙන්නේ නැහැ. ඒ නිසා දෙවියන් වහන්සේ මේ සෝදිසි කිරීම කියන එක ප්‍රයෝජනෙට ගන්නවා හැම මොහොතකම. හැබැයි මේ සෝදිසි කරන එක උන්වහන්සේ හැම වෙලාවකම කරන්නේ උන්වහන්සේගේ අනුදැනුම මත පමණයි. ඒ අනුදැනුම මත යක්ෂයට අවස්ථාවක් තියෙනවා ඔබ මාවයි සෝදිසි කරන්න. ඒ සෝදිසි කරනකොට යෝග්ට පරීක්ෂාව ගෙනාවා වගේ දෙවියන් වහන්සේ දා කිව්වා යක්ෂයාට යෝග්ගේ ප්‍රාණයට අත දබන්න එපා. ආමේන්. එහෙනම් දෙවියන් වහන්සේගේ අනුදැනුම මත දෙවියන් වහන්සේ විසින් යක්ෂයාට ඉඩ හරින ප්‍රමාණයට පමණයි ඔබවයි මාවයි පරීක්ෂා කරන්න අවස්ථාව ලැබෙන්නේ. ඒ නිසා අපි බය වෙන්න ඕනේ නැහැ. පරීක්ෂාව පැමිණෙන්නේ අපිට දරා ගන්න පුළුවන් ප්‍රමාණයට පමණයි කියලා කියනවා. ඒ වගේම ඒ පැමිණෙන පරීක්ෂාවෙන් මිදිලා ගැලවිලා යන්න මාර්ගිකුත් දෙවියන් වහන්සේ ඔබටයි මටයි දීලා තියෙන්නේ කියලා කියනවා. ආමෙන්. ඒ නිසා ඔබටයි මටයි පරීක්ෂාවල් මේ පොළවේදී දෙවියන් වහන්සේෙන්ද ඉඩ හරින්නේ අපේ ඇදහිල්ල ශක්තිමත් කරන පිණිස. කවුද යෝග්තුමා කිව්වා මාව පරීක්ෂා කරන විට ගින්නෙන් මාව පරීක්ෂා කරනකොට මං රම්මෙන් නික්මෙනවා. හලෙලූයා. එහෙනම් ඔබගේ මගේ ඇදහිල්ල රත්තරන් වාගේ නික්මිලා එන්න ඕන. ඒ උන්වහන්සේගේ දෙවට පැමිණීමේදී ඔබටයි මටයි ඔටුනු පළදවන්ට යනවා. ඒ එදාට අපේ ඔටුනේ ගල් අඩුයි නම් අර ඇදහිල්ල නිසා නැත්තම් ඒ ඇදහිල්ලේ දුර්වලකම් නිසා අපි වැටිලා හිටිය අපේ එතන මේ බයිබල් පදේ හොඳට කියනවා නේද? මෙන්න මම කියන යම් කෙනෙකුගේ කර්මාන්තේ දැඩි යන්නේ නම් ඔහුට අලාභ වන්නේ. නමුත් ඔහුම ගැලවෙන්නේ. ස්වර්ගයට යනවා. එහෙනම් ඒ ඇති. එහෙමද? නෑ. අපි ස්වර්ගයට යනවා. හැබැයි ගින්නෙන් නෙම. නමුත් ඔහුම ගැලවෙන්නේ ගිනි මැදින් ගැලවුණක් මෙන්නේ. ඒ කියන්නේ අර ගිනි රස්නේ වැදිලා හා සමානව නිරයට යන්න ඔන්න වෙන්න ඉඳලා ඇදලා ගත්තා වගේ තමයි අපුව ගන්නෙ. ඒ තැනට අපිපත් වෙන්න ඕනේ නැහැ. එදාට අපිට ඔටුන්නක් නැති දෙවි. නැත්නම් අපි ඔටුන්න හැබැයි නිකන් දුර්වල වෙච්ච එකක් වෙන්නේ නැති. අපිට අලංකාර දිස්නේ ගහන ඔටුන්නක් තියෙන්න ඕනේ. තමයි අපි මේ පොළවේදී ඇදහිල්ලෙන් ධර්මිෂ්ඨව නොකලල්ල ස්වාමීන් වහන්සේගේ සේවය කරපුවාම උන්වහන්සේ ඔබටයි මටයි ඔටුන්නක් සුදානම් කරනවා. ඒක මේ පොළවේදී පැමිණෙන කිසිම පරීක්ෂාවකින් සෙලවෙන්න යන්නේ නැති ඇදහිල්ලක්. අපි යහපත් විදියට උන්වහන්සේ අඳුනගත්තට පස්සේ කරපු හැම යහපත් ක්‍රියාවකටම උන්වහන්සේ ඔබටයි මට ප්‍රතිඵල දෙන්න යනවා. හalleluya. ඒ ඔටුන්න තමයි අලංකාර වෙන්නේ දවසින් දවස. ආමේ. ඒ ඔටුන්න මේ පොළවේදී කළා වූ යහපත් දෙයට සහ ඇදහිල්ල වෙන්නේ උන්වහන්සේ ඔබටයි මටයි වලාකුළු මැදදී ඔටුනු පළදනකොට අපි උන්වහන්සේගේ පාදපාමුල ඒ ඔටුන්න තබලා උන්වහන්සේගේ ස්වාමිනිය ඔබට ප්‍රශංසා වේවා කියන්න යනවා. හalleluya. අපිට මේ පොළවේදී ඒ ඇදහිල්ල තිබුණේ නැත්තම් උන්වහන්සේගේ පාද පාමුල තබන්න ඔබටයි මටයි ඔටුන්නක් නැති වේවි. හැබැයි ස්වර්ගයට යයි අර ගිනි මැදින් ගැලුණක් මෙන්. පැත්තකට වෙලා ඉඳී අපි ස්වර්ගෙ කොහේ යයි. නේද? එහෙම නෙමෙයි. අපි යන්න තැන අලංකාර තැනට යන්න ඕන. අපි යන තැන හොඳම තැනට යන්න ඕන. හalleluya. ස්වාමීන් වහන්සේගේ රාජ්‍යය අපි ඇතුළු වෙන්න උන්වහන්සේ අවස්ථාව දීලා තිබෙනවා. ඉතින් මම අවසන් කරන්නම්. එළිදරව් 25ක් කියවමු. එළිදරව් 25 මේ මම කතා කරන්නේ දුෂ්ටයන්ගේ විනිශ්චය ගැන. යේසුස් වහන්සේ නොහදපු අයගේ විනිශ්චය ගැන. එළිදරව් 25. මලා වූ අනික් අය අවුරුදු 10 කෙලවර වන තුරු ජීවත් නුනෝය. මේ වනහයි පළමුවෙනි නැවත නැගිටීමය. පළමුවෙනි නැවත නැගිටීමට පංගුකාරකම ඇති තැනැත්තා වාසනාවන්තය, ශුද්ධය. ඔවුන් කෙරෙහි දෙවැනි මරණයට බලය නැත්තේය. ඔව්හු දෙවියන් වහන්සේගේ ක්‍රිස්තුස් වහන්සේගේ පූජකයෝව උන්වහන්සේ හා සමග අවුරුදු 10ක් රජකම් කරනවා. හalleluya. ආමෙන්. දේවචනේ කියනවා අපිට දෙවන මරණයක් නැහැ. ආමෙන්. අපි උන්වහන්සේ මේ ශාරීරික මරණයෙන් අපි උන්වහන්සේ උත්ථාන කරනවා. හalleluya. අපි උන්වහන්සේගේ දෙවන පැමිණීමේදී අපි පණ පිටින් හිටියොත් තව අවුරුදු 20කින් 30කින් 40කින් 50කින් උන්වහන්සේ එනකොට අපි ජීවත් වෙලා හිටියොත් අපි මරණය නොදැකම අපි උන්වහන්සේ වෙතට ස්වර්ගයට ඔසවා ගන්න ලබනවා. ආමෙන්. ඒ වරප්‍රසාදය දීලා තිබෙන්නේ මේ පරම්පරාවේ ඔබටයි මටයි පමණයි. හalleluya. අපි ඉන්නේ අනර්ගම වටිනාම දෙවියන් වහන්සේ විසින් මේ සභායුද්ධය අවසන් කරන්න යන උච්චතම කාල පරිච්ඡේදයක. මේක ඉල්ලලාව ලබා ගන්න බැරි කාලයක්. ස්වාමීන් වහන්සේට ස්තුති වේවා. හැබැයි පරීක්ෂාවක් ලෝකෙ හැමතැනම තිබෙනවා. වසංගතයක් ලෝකෙ හැමතැනම පැතිරෙනවා. ඒ වගේම මේකෙන් පස්සේ සාගතයකුත්
ලෝකේ හැමතැනම පැතිරෙනවා. ඊට පස්සේ යුද්ධ සහ කෝලාහල යුද විපත්ති ඒ හැම දෙයකම ලෝකේ ඇති වෙනවා. දෙවියන් වහන්සේ අදහන මනුස්සයන්ට පීඩාවල් පටන් ගන්නවා. ඒ වගේ පටන් ගන්නවා. මේවා ලකුණු. ඒ ලකුණු අපි දන්නේ නැහැ කවද්ද ඉවර වෙන්නේ කියලා. නමුත් කිතුණු සභාවට පීඩාව කියන එක තිබෙනවා. පීඩාවයි මහා පීඩාවයි කියන්නේ දෙකක්. එතකොට පීඩාවේදී අවුරුදු 3මාරක් අපි මේ පීඩා කාලේ විඳිනවා. යේසුස් වහන්සේ එන දවසේදී අපි ඔසවගත්තට පස්සේ ඉතුරු වෙන අයට මහා පීඩා කාලයකට යන්න වෙනවා. මේ මහා පීඩා කාලේ ප්‍රථමයෙන් උන්වහන්සේ අපට ආදරේ නිසා මේ පරම්පරාවේ තබපු උන්වහන්සේගේ යේසුස් වහන්සේගේ රුධිරයෙන් සේදුනා වූ තමුන්ගේ පුත්‍රයන් වහන්සේව පිළිගත්තා වූ අය හැටියට අපේ ගෞරවය පුද කරන වෙනස උන්වහන්සේ ඔබ වයිමාවයි වලාකුළු මැද්දේ ඔසවා ගන්නට යනවා. හලෙලූයා. ස්වාමීන් වහන්සේට ස්තුති වේවා. 20:15ත් අපි කියවලා අවසන් කරමු. පැහැදිලිද 20:15 අපි කියවුවද ඒක නෑ කියවන්න. යමකුගේ නම ජීවන පොතෙහි ලියා නැති බව සම්භවීද ඔහු ගිනිවිලට හෙළනු ලැබුවේය. යමකුගේ නම ජීවන පොතේ ලියා නැති බව සම්භවීද ඔහු ගිනිවිලට හෙළනු ලැබුවේය. එහෙනම් ජීවන පොත කියන පොතේ දැන් ඔබගේ මගේ නම් ලියවිලා ඉවරයි. ආමෙන්. අපව වෙනම විනිශ්චය කරන්නේ නෑ. මේ පොළවේදීම මේ ජීවිතේදීම ඔබවයි මාවයි විනිශ්චය කරනවා. විනිශ්චය බාර දීලා තිබෙන්නේ ඔබටයි මටයි. ආමෙන්. දෙවියන් වහන්සේ අපව විනිශ්චය කරන්නේ නැහැ. විනිශ්චය මං කිව්වා වචන වලින්, කතාවෙන්, නිෂ්පල වචන, හැසිරීම් වලින්, ක්‍රියා වලින් දෙවියන් වහන්සේගේ විවස්ථා කඩන වාර වලදී අපි හැම වෙලාවකම විනිශ්චයටපත් වෙනවා. ඒනම් දේ වචනේ කිව්වා නුඹලාම විනිශ්චය කරගන්නවා නම් නුඹලාම සෝදිසි කරගන්නවා නම් වරදටපත් කරන්නේ නැහැ. හලෙලූයා. වරද කියාදී අත්හරින්නාට කරුණාව ලැබේ. නමුත් සඟවන්න සඵල වෙන්න යන්නේ නැහැ. ඔබයි මායි අද දවස වෙනකම් යම් පාපයක් සංගවගෙන හිටියා නම් ඕන් අත්හරින්න වෙලාව. මොකද ඔබයි මායි විනිශ්චය වෙන්න යනවා. විනිශ්චය කොහමද විනිශ්චය කරු? උන්වහන්සේ කොහෙද ඉන්නේ? අප තුලමයි. ඒ නිසා තමයි පෞල්තුමා කියන්නේ සුද්ධාත්මයන් වහන්සේට දුක් නොදෙල්ලා කියලා. ඔබයි මායි සුද්ධාත්මයන් වහන්සේගේ මාලිගාව හැටියට ජීවත් වෙවි. අපි පව් කරනකොට දේවචරිත අනුව කියනවා සුද්ධාත්මයන් වහන්සේට ඔබව මාව දාලා යන්නත් බෑ. උන්වහන්සේ අප තුළ දැන් නතර වෙලා ඉන්නේ, පැමිණිලා ඉන්නේ, අපිට බද්ධ වෙලා ඉන්නේ. අපේ ආත්මය, ප්‍රාණය, ශරීරය සමග උන්වහන්සේ එකතු වෙලා ඉන්නේ. ක්‍රිස්තුස් වහන්සේ මලෝගේ නැගිට සමානත්වයෙන් අපි බෞද්ධිස්මය ලබලා අපි දැන් අලුත් වෙලා ඉන්නේ. හලෙලූයා. අපි ජේසුස් වහන්සේ බිලි අරගෙන අලුත් මැවිල්ලක් ලෙස අපි දෙවනි වාතාවරණයට අපි ඉපදිලා ඉන්නේ. එහෙනම් ආපිව විනිශ්චය කරලා වෙන්නේ නැහැ. ආමෙන්. අපි අපවම සෝදිසි කරනවා නම් අපි අපවම විනිශ්චය කරනවා නම් අපිව ආයසු විනිශ්චය කරන්න උන්වහන්සේ අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා මම ඔබට කියන්නේ මේ පොළොව අපිට දීලා තිබෙන්නේ උඩ පයින්නයි බල්ටි ගහන්නයි පියුම් ගහන්නයි නෙමෙයි. විසිල් ගගා උඩ පනින්න නෙමෙයි. ආමෙන්. හලෙලූයා. මේ අනාගත යහපත් කාලයක් උන්වහන්සේ ඔබටයි මටයි දීලා තිබෙන්නේ. අර හැම තප්පර 3කටම සැරයක් දැන් ලෝකේ කොහේ හරි මිනිසෙක් මේ යනවා. ඒ මිනිස්සු වෙන යාඥා කරා. ඒ මිනිස්සුන්ට සුභාරංචි කියන්න පුළුවන් හැම මොහොතකම අපි සුභාරංචි කියන්න ඕන. අපි ඒ අය ගලව ගන්න ඕන. ඒ අය මේ පාපේ වහල්කමේ බැමි වලින් මුදා ගන්න ඕන. ඒකටයි ඔබ අයමවයි උන්වහන්සේ තෝරගෙන තියෙන්නේ. හලෙලූයා. ඒක අපි මේ පොළවේදී ඉෂ්ට කරනවා නම් ඕනුත් ගැලවෙනවා, ඔබත් ගැලවෙනවා, මාත් ගැලවෙනවා. අපි ස්වාමීන් වහන්සේගේ රාජ්‍යයේ සදාකාලයකට ජීවත් වෙන්න යනවා. හලෙලූයා. ස්වාමීන් වහන්සේට ස්තුති වේවා.